තෙරුවන් සරණයි ආයුබෝවන්. අද දවසේ සාකච්ඡාවට දරුවන් හැම දෙනාවම පිළි අර ගනිමින් සාකච්ඡාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විශේෂ සඳහා පාඩම් විශාල සංඛ්‍යාවක් 10 සහ 11 කියන ශ්‍රේණි දෙකටම අදාළව තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සහ ලියන්නට තියෙන ප්‍රශ්න පත්‍රයේ සහ ඒ වගේම ලියන්නට තියෙන කොටසේ කෙටි ප්‍රශ්න 10ක් අන්තර්ගත වෙනවා. එහෙනම් ඒ සාමාර්ථයකින් බුද්ධ ධර්මයේ විශේෂ සමත් වීමට නම් ප්‍රශ්න පත්‍රය පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙන්නට වෙනවා. ඒ වගේම පාඩම් වලට අදාළව ප්‍රශ්න පත්‍රවල දී කොහොමද ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ කියන එකත් අපිට වැදගත් වෙනවා. අපි පාඩමින් පාඩමට විභාගවලදී ප්‍රශ්න අහන්නට පුළුවන් ස්වරූපේටම ඒ ආකෘතිවලටම නිර්මාණය කරගෙන ප්‍රශ්න නිර්මාණය කරගෙන ඔබත් සමගින් සාකච්ඡාවන් කරනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕන කිසිම මූල්‍යමය අය කිරීමක් මුදල් අය කිරීමක් අපගේ මේ සාකච්ඡාවන් කිසිම එකකට සිදු කරන්නේ නැහැ. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා මේ පාඩම් සමගින් සම්බන්ධ වෙන්නට. අද දවසේදී සාකච්ඡා කරන්නේ 11 වෙනි සාකච්ඡාව. ඊට අමතරව අනිකුත් සාකච්ඡාවන් නරඹන්නට පුළුවන්, අධ්‍යයනය කරන්නට පුළුවන්. ලින්ක් එක මම පහලින් දාන්නම්. ඔබට පුළුවන් ඒ ඔස්සේ සම්බන්ධ වෙන්නට. ඉතින් මේ සියලුම කාර්යයන් සිදු කරන්නේ අපි පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ සහ Facebook පිටුව පිරිවෙන දහම් පාසල. ඒ වගේම පිරිවෙන දහම් පාසල කියන අපේ ප්‍රධාන සමූහය තියෙනවා. ප්‍රධාන සමූහය Facebook එකේ මුහුණු පොතේ ඒ ඔස්සේත් ඔබට සහභාගී වෙන්නට පුළුවන්. යාළු හිත මිත්‍රාදීන්ට දැනුවත් කරන්නට පුළුවන්. තවත් දුවදරුවන්ට ඔබට දැනුවත් කරන්නට පුළුවන්කම තියෙනවා. පිරිවෙන දහම් පාසල. හොඳයි. අද දවසේදී අපි කතා කරන්නේ 11 ශ්‍රේණියට අදාළ පාඩමක් සම්බන්ධ කරගෙන 11 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ දිවි මගට එළිය දෙන දහම් පද කියන පාඩම. පහුගිය වර්ෂ හැම එකකදීම ප්‍රශ්න ඉදිරිපත් වෙච්ච පාඩමක් තමයි දිවි මගට එළිය දෙන දහම් පද කියන මේ පාඩම. එතකොට මේ පාඩමේදී ඔබෙන් ගාථාවල අර්ථයන් බලන්නට ඔබට මතකද කියලා පරීක්ෂා කරලා බලන්නට අවශ්‍ය කරන ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. සමහර විට ඔබට ඒ ගාථා කටපාඩම්ද කියන එක පරීක්ෂා කරලා බැලීම සඳහා ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන්. ඒ වගේම ධම්මපදයේ කියන මේ ධර්ම ග්‍රන්ථය තුලින් අපේ ජීවිතයට ලබා දෙන පණිවිඩ සම්බන්ධයෙන් ඔබට විචාරශීලී අදහසක්, විචාරාත්මක අදහසක් ඉදිරිපත් කරන්නට පුළුවන්ද කියන එක ගැන පරීක්ෂා කරලා බැලීමට අවශ්‍ය කරන ප්‍රශ්නත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ පාඩමේදී ගාථා කටපාඩම් කරන්නට සිදුවේවි. ඒ වගේම ඒ ගාථාවල අර්ථය පිළිබඳව අවධානය යොමු කරන්නට සිදුවේවි. ඒ වගේම ඒ ගාථා ධර්ම තුලින් අපිට උගන්වන පණිවිඩ තවත් කෙනෙක්ට පණිවිඩයක් විදිහට ලබා දෙන්නට, ඒ වගේම ඒවා අපේ ජීවිතවලට එකතු කරගන්නට හැකියාව ලැබෙන ආකාරයේ තවත් කෙනෙක්ට කියලා දෙන්නට පුළුවන් දැනුම අප තුළ ඇති වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්නට අවශ්‍ය ප්‍රශ්න තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. හොඳයි. පාඩම මෙන්න මෙහෙමයි විස්තර කරන්නේ. පළවෙනියටම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ ධර්මයේ සාරය ලෙස
ධම්මපදයේ හැඳින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ අවුරුදු 45ක් 45 වසක්. එහෙම තමයි සඳහන් වෙන්නේ. අවුරුදු 45ක්. ඒ අවුරුදු 45ෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සාරයක් විදිහට කෙටි කරලා අරගෙන සංග්‍රහ කරලා නිර්මාණය කරලා තියෙන ග්‍රන්ථය තමයි ධම්මපදය කියන්නේ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ දේශනා කරපු ධර්මයේ සාරවත්ම කොටස් එකතු කරලා සංග්‍රහ කරලා තියෙන ග්‍රන්ථය තමයි ධම්මපදය. ධම්මපදයේ බෞද්ධ ලෝකයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන හස්තසාර ග්‍රන්ථයකි. ධම්මපදය කියන්නේ බෞද්ධයාගේ මුදුන් මල්කඩ විදිහට සැලකෙන ප්‍රධානම හස්තසාර ග්‍රන්ථය. හස්තසාර ග්‍රන්ථය කියලා කියන්නේ අතේ නිරන්තරයෙන්ම පවතින වටිනා වූ ග්‍රන්ථය කියන එක. අතේ පවතින සාරවත් වූ ගැඹුරු දහම් කාරණාවන් ඇතුළත් වෙන ජීවිතයට ආලෝකයේ සපයන ධර්ම කාරණාවන් ඇතුළත් වෙන ග්‍රන්ථය. අතේ නිරන්තරයෙන්ම තබාගෙන හිටපු ග්‍රන්ථය. ඒ බෞද්ධයාගේ අත්පොත විදිහටත් සැලකෙනවා. ධම්මපදයේ තමයි බෞද්ධයාගේ අත්පොත විදිහටත් සැලකෙන්නේ. හොඳයි. ඉතින් මෙන්න මේ විදිහේ බහුවර්ණ ප්‍රශ්න විභාගයේදී ඔබට ඉදිරිපත් වෙන්නට පුළුවන්. බෞද්ධයාගේ අත්පොත වන්නේ මේ පාඩම ඔබ හොඳට කියවලා තිබුණා නම් කියවලා තියෙනවා නම් මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වුණාට පස්සේ පැහැදිලිව ඔබට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. පිළිතුරු ලකුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ධම්ම ප්‍රදීපිකාවයි දෙවැනි පිළිතුර වෙන්නේ ධම්මපදයයි, තුන්වෙනි පිළිතුර ත්‍රිපිටකයයි, හතරවෙනි පිළිතුර 550 ජාතක පොතයි. බෞද්ධයාගේ අත්පොත විදිහට සැලකෙන්නේ මොකක්ද? ධර්ම ප්‍රදීපිකාව නෙවෙයි, ධම්මපදය තමයි බෞද්ධයාගේ අත්පොත විදිහට සැලකෙන්නේ. බෞද්ධයාගේ අත්පොත වශයෙන් හඳුන්වන ග්‍රන්ථය කුමක්ද? ඒ විදිහේ කෙටි ප්‍රශ්න ඉදිරිපත් වෙන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලා බලපු ප්‍රශ්නයේ බහුවර්ණ ප්‍රශ්න. ප්‍රශ්න 40ක් ඉදිරිපත් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී ඒ වගේ බහුවර්ණ ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඊළඟට බෞද්ධයාගේ අත්පොත වශයෙන් හඳුන්වන ග්‍රන්ථය කුමක්ද? පිළිතුර ධම්මපදය. බෞද්ධයාගේ අත්පොත විදිහටත් හස්තසාර ග්‍රන්ථයේ විදිහටත් සැලකෙන්නේ ධම්මපදය. පහත සඳහන් ධම්මපදය හා සම්බන්ධ ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය වන්නේ. ධම්මපදය සම්බන්ධයෙන් මෙන්න මේ වගේ බහුවර්ණ ඉදිරිපත් වෙන්න පුළුවන්. පහත සඳහන් ධම්මපදය හා සම්බන්ධ ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය වන්නේ කියලා එහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ධම්මපදයේ බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන හස්තසාර ග්‍රන්ථයකි. ඒක පාඩමේදී අපි දැනගත්තා. ධම්මපදය කියලා කියන්නේ බෞද්ධයාගේ මුදුන් මල්කඩ විදිහට සැලකෙන හස්තසාර වූ ග්‍රන්ථයක්. එහෙනම් මේක නිවැරදිද වැරදිද? සාවද්‍යයිද නිර්වද්‍යයිද? සාවද්‍ය කියලා කියන්නේ වැරදි කියන එක. එහෙනම් මේක වැරදි නැහැ. වැරදි එක තමයි තෝරන්න තියෙන්නේ. ධම්මපදයේ බෞද්ධයාගේ අත්පොත නමින්ද හඳුන්වයි. ධම්මපදයේ බෞද්ධයාගේ අත්පොත විදිහටත් හඳුන්වන එකත් නිවැරදි. පළවෙනි එක ධම්මපදයේ බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන හස්තසාර ග්‍රන්ථය කියන එක. දෙවෙනි පිළිතුර ධම්මපදයේ බෞද්ධයාගේ අත්පොත නමින්ද හඳුන්වයි කියන පිළිතුර. ඊළඟට තුන්වෙනි පිළිතුර ධම්මපදයේ රචනා කරන ලද්දේ දඹදෙණි සාහිත්‍ය යුගයේදීය. බුදුරජාණන් වහන්සේ 45 වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ධර්මෙහි සාරය ලෙස ධම්මපදයේ හැඳින්විය හැකිය. ධම්මපදය දඹදෙණි සාහිත්‍ය යුගයේදී රචනා වෙච්ච ග්‍රන්ථයක් විදිහට දැක්වීමයි වැරදි පිළිතුර. සාවද්‍ය පිළිතුර. ධම්මපදයේ රචනා කරන ලද්දේ දඹදෙණි සාහිත්‍ය යුගයේදීය කියන පිළිතුර තමයි එහෙනම් වැරදි පිළිතුර. හොඳයි. ඊළඟට
සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් ධම්මපදයේ බෞද්ධයන් අතර ජනප්‍රිය කෘතියක් වන අතර ඒ විශ්ව භාෂා ගණනාවකටද පරිවර්තනය වී ඇත. සූත්‍ර පිටකයේ විනය පිටකයේ සහ අභිධර්ම පිටකයේ කියන ත්‍රිපිටකයේ අතරින් සූත්‍ර පිටකයට පොත් පහක් අයිති වෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය කියලා. කුද්දක නිකායේ පොත් තියෙනවා 15ක්. පොත් 15ක්. පළවෙනි පොත තමයි කුද්දක පාඨ කියන්නේ. දෙවෙනි පොත තමයි ධම්මපදය. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ තමයි ධම්මපදය ඇතුළත් වෙන්නේ. කුද්දක නිකායට තමයි අයිති වෙන්නේ. ජනප්‍රිය කෘතියක්. මේක බෞද්ධයන් අතර ගොඩාක්ම ජනප්‍රිය කෘතියක් වෙනවා. ගොඩක්ම ජනප්‍රිය කෘතියක්. ඒ විතරක් නෙවෙයි භාෂා ගණනාවකටම පරිවර්තනය වෙච්ච ග්‍රන්ථයක් තමයි ධම්මපදය කියලා කියන්නේ. ධම්මපදයේ අයත් වන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායටය. ඒක නිවැරදිද වැරදිද? ඔව්, මජ්ක්‍ධිම නිකායට නෙවෙයි අයිති වෙන්නේ. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායට ඒත් පිළිතුර වැරදි. සූත්‍ර පිටකයේ දීඝ නිකායටය ඒකත් වැරදි. සූත්‍ර පිටකයේ කුද්දක නිකායටය ඒක තමයි පිළිතුර, නිවැරදි පිළිතුර. ධම්මපදය අයත් වන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායටය. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායටය. සූත්‍ර පිටකයේ දීඝ නිකායටය. සූත්‍ර පිටකයේ කුද්දක නිකායටය. හොඳයි. ධම්මපදයේ අයත් වන්නේ සූත්‍ර පිටකයේ කිනම් නිකායටද කියලා මේ විදිහේ කෙටි ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. බහුවර්ණ ප්‍රශ්න එන්න පුළුවන්. ඊට අමතරව කෙටි ප්‍රශ්න මේ විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. කුද්දක නිකායට තමයි ධම්මපදයේ අයිති වෙන්නේ කියලා අපිට පිළිතුරු ලබා දෙන්නට පුළුවන් වෙන්නට ඕන. එහි කියන්නේ ධම්මපදයේ වග්ග 26යි. වග්ග කීයද? වග්ග තියෙනවා 26ක්. වග්ග 26ක් තියෙනවා. ගාථා 423යි. ගාථා 423යි. නිදාන කතා 299යි. 299යි. නිදාන කතා 299යි. හොඳයි. මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්. මොකක්ද බලන්න ප්‍රශ්නේ? ධම්මපදයේ වග්ග හිස්තැනක්, ගාථා හිස්තැනක්, නිදාන කතා හිස්තැනක්. ඉහත හිස්තැන් වලට ගැලපෙන පිළිතුරු වන්නේ පිළිවෙලින් පළවෙනි පිළිතුරේ 26යි 299යි 423යි. දෙවැනි පිළිතුරේ තියෙනවා 26යි 423යි 299යි. තුන්වෙනි පිළිතුර 299යි 423යි 29යි. හතරවෙනි පිළිතුර 423යි 299යි 29යි. මොකක්ද මෙතනට හිස් තැනට ගැලපෙන පිළිතුර වෙන්නේ? ධම්මපදයේ වග්ග කියන එකට නිවැරදි සංඛ්‍යාව අපි මේ තෝරන පිළිතුරේ සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් 26 වෙන්නට ඕන. ඊළඟට ගාථා 423 කියන එක සම්බන්ධ වෙන්න ඕන. නිදාන කතා 299 කියන එක සම්බන්ධ වෙන්න ඕන. ඒ අනුව දෙවැනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. දෙවැනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. වග්ග 26යි ගාථා 423යි නිදාන කතා 299යි. ධම්මපදයට අයත් ගාථා ගණන 423යි. දෙවැනි පිළිතුර 550යි. තුන්වෙනි පිළිතුර 299යි. හතරවෙනි පිළිතුර 425යි. ඒ විදිහටත් බහුවර්ණ ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. 423යි 550යි 299යි 425යි. අපිට නිවැරදිව
මතක තියෙන්නට වෙනවා නිවැරදි පිළිතුර සටහන් කරන්නට. ධම්මපදයට අයත් ගාථා ගණන 423යි. මේ වගේ අවස්ථාවලදී ධම්මපදයට අයත් ගාථා ගණන කියලා යහන්නේ. ඔබට සමහර විට පැටලෙන්නට පුළුවන්කම තියෙනවා. නිදාන කතා කියන එක සහ ධම්මපදයේ වග්ග කියන එක ඔබ පටලව ගන්නට පුළුවන්. ඒ වගේ හදිස්සි වෙලා ඔබ පිළිතුර පටලව ගන්න අවස්ථා තියෙන්නට පුළුවන්. ඒ නිසා ධම්මපදයට අයත් ගාථා ගණන කියලා යහන්නේ. එතකොට නිවැරදි පිළිතුර 423යි. ධම්මපදයේ ගාථා ගණන කීයද? පළවෙනි ප්‍රශ්නේ කෙටි ප්‍රශ්නේ 423යි. ධම්මපදයේ නිදාන කතා ගණන හා වග්ග කීයද? නිදාන කතා 299යි. වග්ග 26යි. ඒ විදිහේ විවිධ ආකාරයෙන් අපෙන් ප්‍රශ්න අහන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි, ඊළඟට ධම්මපදයේ තුලින් ලබා දෙන ජීවිතාදර්ශ අතීත වර්තමාන අනාගත යන කාලත්‍රයටම අදාළ වේ. අතීත වර්තමාන අනාගත කියන කාල තුන තමයි කාලත්‍රය කියලා කියන්නේ. තුන් කල් කියලා කියන්නේ. අතීතයේ වර්තමානයේ අනාගතයේ. කාල තුනටම අයිති වෙනවා. කාල තුනකටම වැදගත් වෙනවා ධම්මපදයේ පවතින ඉගැන්වීම. ධම්මපදයේ ඉගැන්වීම සරල සුගම මට්ටමේ සිට සංකීර්ණ ගැඹුරු දහම් කරුණු දක්වා පැතිර යයි. සරලයි සුගමයි ධම්මපදයේ පවතින ගාථා ධර්ම. ධම්මපදයේ ඉගැන්වෙන ඉගැන්වීම හරිම සරලයි, හරිම සුගමයි. ඒ වගේම සංකීර්ණ ගැඹුරු දහම් කරුණු දක්වා විහිදිච්ච ඉගැන්වීම් රාශියක් ධම්මපදයේ තියෙනවා. ගාථා 423 තුල 26 තුල 423 වග්ග 26 තුල ගැඹුරු කාරණාවන් සාකච්ඡා වෙලා තියෙනවා. ගාථා 423යි වග්ග 26යි විදිහට ඉදිරිපත් වෙන්නේ. මේ තුල සංකීර්ණ ගැඹුරු අවස්ථාවන් දක්වා සාකච්ඡා වෙන තොරතුරු ධර්ම කාරණාවන් අන්තර්ගතයි. එහි අඩංගු ගාථා තුල අර්ථ රසය හා ශබ්ද රසය සංකලනය වී ඇත. ධම්මපදයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි අර්ථ රසය. ගාථාවල තියෙනවා හරිම අර්ථවත් ඉගැන්වීම. ඊට අමතරව ධම්මපදයේ ගාථා ඉතාමත් මිහිරියට ගායනා කිරීමේ හැකියාව තියෙනවා. තාලානුකූලව සජ්ජායනා කිරීමට හැකිවීම එහි ඇති විශේෂ ලක්ෂණයකි. ධම්මපදයේ ගාථාවල තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ධම්මපදයේ විශේෂ ලක්ෂණයක් තමයි ගාථා 423ම මිහිරියට සජ්ජායනා කිරීමේ හැකියාව තියෙනවා. තාලයකට අනුව ගායනා කිරීමේ හැකියාව තියෙනවා. එම ගාථා ශ්‍රවණය කිරීමෙන් නිරාමිස ප්‍රීතියක්ද භුක්ති විඳිය හැකිය. නිරාමිස ප්‍රීතියක් කියලා කියන්නේ ආමිස කියන එකෙන් තොරව. නිරාමිස කියලා කියන්නේ යම් කිසි දෙයක්. අපිට ආහාරයක් ගත්තොත් ඒ ආහාරය ගැනීම නිසා සතුටක් ඇති වෙනවා. ඒක නිරාමිස වෙන්නේ නැහැ. ඒක යම් කිසි දෙයක් නිසා තමයි ඇති වුනේ සතුට. යම් කිසි දෙයක් අනුභව කරපු නිසා. ඉතින් මේ ධම්මපදයේ ගාථා ශ්‍රවණය කිරීමෙන් අපිට නිරාමිස සතුටක් ලබන්නට පුළුවන්. කිසිම දෙයක් අපිට ලබා ගන්නේ නැහැ. ධර්ම කාරණාවන් මිහිරියට ගායනා කිරීම තුළින් අපි ලබා ගන්නා වූ සතුටක් තියෙනවා. සතුටක් ඇති කරගන්නවා. අන්න ඒකට තමයි කියන්නේ නිරාමිස සතුට කියලා. ධම්මපද ගාථා මගින් අප ජීවිතයේ සකස් කරගත යුතු ආකාරය, කළ යුත්ත නොකළ යුත්ත මැනවින් පෙන්වා දෙනු ලැබේ. ධම්මපදයෙන් අපි ජීවිතය සකස් කරගන්න ඕන කොහොමද කියලා දෙනවා. කරන්න ඕන දේවල් කියලා දෙනවා. නොකරන්න ඕන දේවල් මොනවද කියලා දෙනවා. අපේ ජීවිතය ශක්තිමත් කරගන්න කොටක්ම වැදගත් වෙන ඉගැන්වීමක් තමයි ධම්මපදයේ පවතින්නේ. ප්‍රායෝගික වශයෙන් වැදගත් දහම් කරුණු රසක්ම මෙම කෘතිය අපට පැහැදිලි කර දෙයි. ප්‍රායෝගික වශයෙන් වැදගත් වෙන දහම් කාරණාවන් ගොඩක්ම අපේ ජීවිතයට පැහැදිලි කරලා දෙනවා ධම්මපදයේ කියන ග්‍රන්ථය තුලින්. ධම්මපදට්ට කතාව අනුව එම ගාථා දේශනා කොට තිබෙන්නේ විවිධ සිදුවීම් මුල් කොටගෙනය. ධම්මපදට්ට කතාව කියන්නේ ඒ එක ගාථාව දේශනා කරන්නට මුල් වෙච්ච කතා ප්‍රවෘත්තීන්. ඒ ගාථාව දේශනා කරන්න සිද්ධ වුණේ මෙන්න මේ සිදුවීම නිසා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන ගාථා ධර්මයේ දේශනා කරන්න සිද්ධ වෙන්නේ
සිදුවීම් දෙකක් මුල් කරගෙන. එක සිදුවීමක් තමයි චක්කුපාල තෙරුන් වහන්සේගේ කතාව. චක්කුපාල කියලා හාමුදුරුවන් වහන්සේ නමක් මුල් කරගෙන දේශනා කරන්න සිද්ධ වුණේ. මට්ටකුණ්ඩලී කියන දිව්‍ය පුත්‍රය අරමුණු කරගෙන එක ගාතාවක් දේශනා කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ එක එක ගාතාවට සමහර විට ගාථා දෙකක් දේශනා කරලා තියෙනවා. එක සිදුවීමටම ගාථා දෙකක් දේශනා කරලා තියෙනවා. ගාථා 423ක් තියෙනවා. නිදාන කතා තියෙන්නේ 299යි කියලානේ අපි කතා කළේ. එතකොට සමහර විට ගාථා දෙකක් එක සිදුවීමට දේශනා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එක ගාථාවකට එක නිදාන කතාවක් බැගින් නැහැ. කෙසේ නමුත් ධම්මපදට්ට කතාව තුල තමයි ඒ ගාථාව දේශනා කරන්නට සිදුවෙච්ච සිදුවීම් පෙළගස්වලා තියෙන්නේ. කිසියම් ගාථාවකට හෝ ගාථා කිහිපයකට හෝ මුල් වූ එබඳු සිදුවීම් ඇතුළත් කතාපුවත් නිදාන කතාව යනුවෙන් හැඳින්වේ. කිසියම් ගාථාවකට හෝ ගාථා කීපයකට මුල් වෙච්ච සිදුවීමක් කතා ප්‍රවෘත්තියක් තමයි නිදාන කතාව කියලා කියන්නේ. යම් කිසි සිදුවීමක් කතා ප්‍රවෘත්තියක් තමයි නිදාන කතාව කියලා කියන්නේ. හොඳයි. අපි හඳුනාගත යුතු දැනගත යුතු මූලික කරුණු සියල්ලක්ම ඉතාමත් හොඳින් පැහැදිලිව අපි තේරුම් ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ ධම්මපදය ඇසුරින් අපිට ලබා දීලා තියෙන ගාථාවන් ඉගෙන ගන්නට. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ චේතං උපනයිහන්ති වේරං තේසං නසම්මති. ධම්මපදේ යමක වර්ගයේ සඳහන් වෙන ගාථා ධර්මයක්. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ චේතං උපනයිහන්ති වේරං තේසං සම්මති. මේ පාඩම අපි ගාථා සම්බන්ධ කර ගනිමින් ගාථා ඔබ පාඩම් කරන්නට ඕන ආකාරය සම්බන්ධ කර ගනිමින් අපේ නාලිකාවේ පාඩමක් විදිහට මීට කලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මම මේ ලින්ක් එක දාන්නම්. ඔබට පුළුවන් වැඩිදුර මේ ගාථා පිළිබඳව අධ්‍යයනය කරන්නට. අපි මෙතනදී ගාථා සම්බන්ධ කරගෙන විභාගයේ ඉලක්ක කරගෙන ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන් ආකාරයන් ගැනයි කතා කරන්නේ. හොඳයි. එතකොට මෙතනදී මේ ගාථාව අපිට පාඩම් කරගන්නට වෙනවා. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ ජේතං උපනයිහන්ති වේරං තේසන්න සම්මති. මේ පාඩම අනිවාර්යයෙන්ම කිහිප වතාවක්ම කියවලා මේ ගාථා මතක තබා ගන්න අනිවාර්යයෙන්ම විභාගයේදී ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ ගාථාවලට අවධානය යොමු කරලා පාඩම් කරගන්න. ඉතින් මේ යමක වාක්‍යයේ සඳහන් වෙන අක්කොච්චිමං අවදිමන් අජිනිමං අහසිමේ කියන ගාථාවේ අර්ථය මොකක්ද? අපිට ගොඩක් ලොකු පාඩමක් අර්ථයක් අපේ ජීවිතයට එකතු කරලා දෙනවා. අපි එක එක්කෙනා අපිට බැන්නට පස්සේ අපිට ගැහුවා කියලා, අපි අපව පරාද කළා කියලා, අපි සතුව තිබුණු දේවල් හොරෙන් ගත්තා කියලා, පැහැර ගත්තා කියලා අපි විවිධ ආකාරයෙන් කෝප වෙනවා. කෝපය ඇති කරගන්නවා. එහෙම කෝපය ඇති කරගෙන අපි වෛර බැඳ ගන්නවා. රණ්ඩු සරුවල් වෙනවා. කලකෝලහල ඇති කරගන්නවා. අපේ ජීවිතයට විනාශයක් කරගන්නවා. ඉතින් මොකක්ද මේ ගාථාවෙන් ලබා දෙන පණිවිඩය? අසවලා මට බැන්නේය, මට පහර දුන්නේය, මා පැරද වූයේය, මා සතු දේ පැහැරගත්තේය යනුවෙන් යම් අය නැවත නැවතත් සිතමින් වෛර බඳිත් නම් ඔවුන්ගේ වෛරයෙන් නොසන්සිදී. ඒක තමයි අදහස. අහවල් කෙනා මට බැන්නා. අර යාළුවා මට බැන්නා. මට පහර දුන්නා. මට ගැහුවා. මාව පරාජයට පත් කළා. මම පැරදුනා. මගේ ළඟ තිබිච්ච දේවල් ගත්තා. එහෙම කියලා කාට හරි කවුරු හරි නැවත නැවතත් වෛර කරනවා නම් ඒ වෛරය සංසිඳෙන්නේ නැහැ.
ඒක ලොකු ගැටලුවකට යනවා. අවසානයේදී ඔබේ ජීවිතය ලොකු ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙන ප්‍රශ්න ඇති කරගන්න ජීවිතයක් බවට පත් වෙනවා. සැනසීමක් නැහැ. ඒ නිසා මොකද අපි කරන්නට ඕනේ? ගැටුම් සහගත තත්වයන් ඇති නොවීම සඳහා ක්‍රියා කරන්නට ඕනේ. ගැටුම් සහගත දොම්නස් සහගත අත්දැකීමකට මුහුණ දෙන නොවැඩූ සිත් ඇති ප්‍රොතජන පුද්ගලයා ක්‍රියාත්මක වන ආකාරය හා එමගින් උදාවන අවසන් ඵලයේ ස්වභාවය මෙම ගාථාවෙන් පෙන්වා දෙනු ලැබේ. මේ ගාථාවෙන් මොකක්ද අපිට කියලා දෙන්නේ? ගැටුම් සහගත දොම්නස් සහගත කිසිම සතුටක් ප්‍රීතියක් නැතිව වඩපු නැති මෛත්‍රිය සහගත සිතුවිලි ඇති කරගන්නේ නැතිව යහපත් සිතුවිලි ඇති කරගන්නේ නැතිව දේශ සහගත සිතුවිල්ලෙන් ක්‍රියා කරලා අවසානයේදී ඒ තුලින් තමන්ම පීඩාවට පත්වීම ගැන තමයි මේ ගාථාවේ කියවෙන්නේ. කිසිවෙකු තමාට කායික මානසික වශයෙන් සිදු කළ විරුද්ධවාදීකම් ගැන මෙනෙහි කරමින් කාලය ගත කිරීම නොදියුණු පුහුදුන් මිනිසාගේ ස්වභාවයයි. ඔහුගේ වෛරය නොසන්සිඳේ. යම් කිසි කෙනෙක් තමන්ට කායික මානසික වශයෙන් සිදු කරපු විරුද්ධවාදීකම් ලෝකේ ජීවත් වෙනකොට හැම දෙනාම කරන්නේ අපිට විරුද්ධවාදීකම්. අපිට විරුද්ධව තමයි ක්‍රියා කරන්නේ. ඒ විරුද්ධවාදීකම් වලට නොදියුණු පුහුදුන් මිනිස්සු, දියුණු වෙච්ච නැති, බුද්ධිමත් නැති, හිතලා මතලා කල්පනා කරලා වැඩ කරන්න බැරි මිනිස්සු තමයි අහවලා මට ගැහුවා, බැන්නා, පහර දුන්නා, ඒ වගේම මං සතු දේවල් අරගත්තා. ඒ විදිහට හිත වෛර බැඳ ඉන්නේ. වෛර කර ඉන්නේ. එතකොට එයාගේ වෛරය සංසිඳෙන්නේ නැහැ. එහෙනම් ඔබත් එහෙම කරනවා නම් ඔබත් ඒ වගේ පුහුදුන් නොදියුණු ඥානේ හිත දියුණු වෙලා නැති කෙනෙක්. එහෙනම් මොකද කරන්නට ඕන? වෛර නොකර සිටින්නට පුරුදු වෙන්නට ඕන. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ ජේතං න උපනයි හන්ති වේරං තේ සුපසම්මති. අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ ජේතං න උපනයි හන්ති වේරං තේ සුපසම්මති. ඉස්සෙල්ලා පාඩම් කරපු ඉස්සෙල්ලා අපි දැකපු ගාථාව වගේමයි. හැබැයි ඒකේ සහ මේ ගාථාවේ වෙනසක් තියෙනවා. යේතං න උපනයි හන්ති. වෛර නොකරන්නේද වේරං තේ සුපසම්මති. ඔහුගේ වෛරේ සංසිදේ. ඒක තමයි අදහස. යේතං න උපනයි හන්ති සහ වේරං තේ සුපසම්මති කියලා තමයි මේ ගාථාවේ තියෙන්නේ. ඊට කලින් ගාථාව බලන්න. ඒ ගාථාවේ තිබුණේ ඊට වඩා වෙනස්. බලන්න හොඳට පොත. ඒ ගාථාවේ කොහොමද තිබුණේ කියලා. යේතං උපනයි හන්ති මේ ගාථාවේ තියෙන්නේ 4 වෙනි පදේ මොකක්ද? වේරං තේසං න සම්මති. එහෙමයි සඳහන් වෙන්නේ. ඊළඟට මේ ගාථාවේ 3 වෙනි සහ 4 වෙනි පද වෙනස් විදිහකට තියෙන්නේ. යේතං න උපනයි හන්ති සහ වේරං තේ සුපසම්මති. අපි බලමු ගාථාවේ තේරුම මොකක්ද කියලා. අසවලා මට බැන්නේය, මට පහර දුන්නේය, මා පෙරද වූජේය, මා සතු දේ පැහැරගත්තේ යනුවෙන් යම් අය නැවත නැවත සිතමින් ක්‍රෝධ නොබදිත් නම් ඔවුන්ගේ වෛරය සංසිඳේ. මට ගැහුවා, බැන්නා, පහර දුන්නා, මං සතු දේවල් පැහැරගත්තා එහෙම කියලා වෛර බඳින්නේ නැතිව කවුරු හරි ක්‍රියා කරනවා නම් මොකක්ද වෙන්නේ? ඔහුගේ වෛරය සංසිඳෙනවා. මෙම ගාථාවෙන් පෙන්වා දෙන්නේ කිසියම් අයෙකු තමාට බැනවැදුනද, පහර දුන්නද, තමා පරාජය කළද, තම වස්තුව පැහැරගත්තද එවිට ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ බෞද්ධ දැක්මය. යම් කිසි කෙනෙක් බනින්න පුළුවන්, පහර දෙන්න පුළුවන්, අපිව පරාජයට පත් කරන්න පුළුවන්, අපි සතු දේවල් හොරකම් කරන්න පුළුවන්.
හොර සිතින් ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපි ක්‍රියා කරන්නට ඕන ආකාරය තමයි මෙතනදී කියන්නේ. සමහර වෙලාවට බැනුම් අහලා පහර කාලා පරාජයටත්පත් වෙලා තමන්ගේ වස්තුවත් හොරාගෙන ගිහිල්ලා හොරට අරගෙන තමන් හිතිනුත් පීඩාවටපත් වෙනවා. ඒක අර්ථයක් නැති දෙයක්. වෙනත් අයෙකු තමාට සිදු කළ වාචසික කායික අකටයුත්තකදී තමාට හිංසා පීඩා සිදු කළ තැනැත්තා කෙරෙහි ද්වේෂ සහගත සිතුවිලි උපදවා නොගෙන තමාට සිදු කළ බැනවැදීම, පහර දීම, පෙරදවීම, පැහැර ගැනීම නැවත නැවත මෙනෙහි නොකිරීමෙන් වෛරය සංසිඳවා ගත හැකිය. ඒ වගේ සිදුවීමකට ඔබට මුහුණ දෙන්නට සිදු වුණොත් නැවත නැවත වෛර කරමින් හිටියොත් ඔබට ලොකු පීඩාවක්, ලොකු දුකක්, කනගාටුවක් තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුඛෝරෝදං විපාකං පටිසේවති නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුඛෝරෝදං විපාකං පටිසේවති ධම්මපදි බාලවග්ගයේ සඳහන් වෙන ගාථාවක්. මුලින් අපි කතා කරපු ගාථා දෙක අන්තර්ගත වෙන්නේ ධම්මපදයේ පළවෙනි වග්ගයේ යමක වග්ගයේ. මේ ගාථා ධර්මයේ ඇතුළත් වෙන්නේ ධම්මපදයේ බාලවග්ගයේ. නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුඛෝරෝදං විපාකං පටිසේවති කියන යමක් යම් ක්‍රියාවක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේද යමක යම් ක්‍රියාවක විපාකයේ කඳුළු පිරි මුහුණින් යුතුව අඬමින් විඳින්නට සිදුවේද එබඳු දේ නොකිරීම යහපත්ය. ඒක තමයි ඒකේ අදහස. ඒ ගාථා ධර්මයේ අදහස. ආයෙත් අපි ගාථාව බලමු. නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යම් කිසි විදිහකින් සිද්ධ කළාට පස්සේ ඒ කර්මයේ සිද්ධ කළාට පස්සේ යම් කිසි කෙනෙක්ට තැවෙන්න සිදු වෙනවා නම් මේ ගාථා පද දෙකේ අදහස යම් කිසි කෙනෙක් යම් කිසි ක්‍රියාවක් කරලා තැවෙනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. අපි බලමු තේරුම. කතං කරන ලද කම්මං කර්මයක් යං කතං කම්මං යම් ආකාරයකින් කරන ලද කර්මයක් කරලා කତ୍වා කරලා අනුතප්පති තැවෙනවා නම් න සාදු එය යහපත් නොවේ. යම් කිසි කර්මයක් සිදු කරලා තැවීමට පත්වෙනවා නම් අපිට ඇඬීමෙන් යුක්තව පිළිගන්නට වෙනවා නම් මෙතන තමයි සඳහන් වෙන්නේ යස්ස අස්සු මුඛෝරෝදං යම් කිසි ක්‍රියාවක ප්‍රතිඵලය හැඬු කඳුලින් අපිට ලබා ගන්නට වෙනවා නම් ඒක යහපත් දෙයක් නෙවෙයි. විපාකම් පටිසේවති විපාකයේ හැඬු කඳුලින් ලබා ගන්නට සිදු වෙනවා නම් ඒක යහපත් කර්මයක් නොවේ කියන එක තමයි ඒකේ ගැන්වීම. නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යම් කිසි කර්මයක් කරලා යම් කිසි ක්‍රියාවක් කරලා තැවීමට පත්වෙන්න සිද්ධ වෙනවා නම් යස්ස අස්සු මුඛෝරෝදං හැඬු කඳුලින් අපිට ඒකේ ප්‍රතිඵල දකින්න සිදු වෙනවා නම් ඒ ක්‍රියාව යහපත් ක්‍රියාවක් නෙවෙයි. යමක් යම් ක්‍රියාවක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේද යමක යම් ක්‍රියාවක විපාකයේ කඳුළු පිරිමුහුණින් යුතුව හඬමින් විඳින්නට සිදුවේද එබඳු දේ නොකිරීම යහපත් කියන අදහස.
එදිනදා ජීවිතයේදී අප නිරත වන විවිධ ක්‍රියා ඇත. අපි එක එක වැඩ කටයුතු කරනවා, වැඩ රාජකාරී කරනවා. ඒ අතර ඇතැම් කටයුතු තමාටද අනුන්ටද වැඩදායක නොවේ. අවැඩ පිණිස පවතී. සමහර දේවල් අපි කරනවා මේ දරුවොත් කරනව ඇති අනුන්ටත් තමන්ටත් වැඩක් නැති දේවල්. අවැඩ පිණිස පවතින දේවල්. ජීවිත කාලය තුළ සිදු කරනු ලබන මෙවැනි ක්‍රියා පසු කාලයේදී සිහිපත් කරන විට පසුතැවීමට සිදුවේද එම ක්‍රියාව අයහපත්ය. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉගෙන ගන්න කාලේ. මේ ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්නේ නැතිව අලසකමින් ඉඳලා යාළුවෝ හිත මිත්‍රාදී හැම දිනාම හොඳට ඉගෙනගෙන හොඳ රැකී රක්ෂාවලට ගිහිල්ලා එහෙම සතුටු වෙන දවසක සතුටින් ජීවත් වෙනවා දකිනකොට ඔබට සමහර විට එදාට හැඬු කඳුලින් ඔබ ඉගෙන ගත්තේ නැති වුණොත් ඒ යහළු හිත මිත්‍රාදීන් දිහා බලන්නට වෙනවා. පසුතැවෙන්නට වෙනවා. අන්න එවැනි ක්‍රියාවන් සිදු කරන්නට එපා කියලා එක පැත්තකින් අවවාද දෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක්ට හිරිහැරයක් කරදරයක් බාධාවක් කළොත් ඒ හිරිහැර කරලා බාධා කරලා අපේ හිතට නිතරම වද දෙනවා. මම මේ යාළුවට මේ විදිහට හිරිහැර කළා, පීඩා කළා, කරදර කළා කියලා ඔබට නිතර මතක් වෙනවා. ඔබේ දෙනතට කඳුළු පිරෙනවා. පසුතැවීමට නිතර ඒක සිහිපත් වෙනකොට මතක් වෙනකොට පසුතැවෙන්න සිද්ධ වෙනවා. ඒ බඳු ක්‍රියාවන් වලින් වැළකී සිටිය යුතු බව ඉහත ධම්මපද ගාථාවෙන් පෙන්වා දෙනු ලැබේ. ඒ වගේ ක්‍රියාවන්ගෙන් වැළකීලා ඉන්නට ඕන කියලා තමයි උඩින් තිබුණු ගාථාවෙන් කියලා දෙන්නේ. යම් ක්‍රියාවක් කිරීමෙන් පසු තැවෙන්නට සිදුවේද? යම් කිසි ක්‍රියාවක් කළාම පසු තැවෙන්න සිදු වෙනවාද? යමක විපාක කඳුළු පිරිමුහුණින් යුතුව විඳින්නට සිදුවේද? එබඳු දෙයින් වැළකීමට උපදෙස් ලබා දෙන ධම්මපද ගාථාවේ මුල් පද දෙක වන්නේ. මෙන්න මේ විදිහේ ප්‍රශ්න ඉදිරිපත් වෙන්න පුළුවන්. යම් ක්‍රියාවක් කිරීමෙන් පසු තැවෙන්නට සිදුවේද? යමක විපාක කඳුළු පිරිමුහුණින් යුතුව විඳින්නට සිදුවේද? එබඳු දෙයින් වැළකීමට උපදෙස් ලබා දෙන ධම්මපද ගාථාව. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ කියන ගාථාව පළවෙනි පිළිතුර වෙන්නේ. තංචකම්මං කතං සාධු යංකත්වා නානු තප්පති කියන ගාථාව. ඊළඟට නතං කම්මං කතං සාධු යංකත්වා අනුතප්පති කියන ගාථාව. ඊළඟට සුකරානි අසාධූනි අත්තනෝ අහිතානිච කියන ගාථාව. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ කියන ගාථාව. අහවලා මට බැන්නේය, අහවලා මට ගැසුවේ, පහර දුන්නේ, මා සතු දේ පහැරගත්තේ. ඒ විදිහට හිතන එක තමයි මේ ගාථාව. එහෙනම් පළවෙනි පිළිතුරද, දෙවෙනි පිළිතුරද, තුන්වෙනි පිළිතුරද, නිවැරදි හතරවෙනි පිළිතුරද? අපි දැන් කතා කරපු ගාථා ධර්මය. ඔව්, තුන්වෙනි පිළිතුර තමයි පිළිතුර. නතං කම්මං කතං සාධු යංකත්වා අනුතප්පති. නතං කම්මං කතං සාධු යංකත්වා අනුතප්පති කියන ගාථා ධර්මය. තංච කම්මං කතං සාධු යංකත්වා නානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකං පටිසේවති. තංච කම්මං කතං සාධු යංකත්වා නානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකම් පටිසේවති. ධම්මපදේ බාලවග්ගයමයි ඒ ගාථාවත් සඳහන් වෙන්නේ. යමක් කිරීමෙන් පසුතැවෙන්නට සිදු නොවේද? යමක විපාක ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකි වේද? එබඳු ක්‍රියාවල නිරත විය යුතුය කියන අදහස. යම් ක්‍රියාවක් සිදු කිරීම තුළින් පසුතැවෙන්නට සිදු වෙන්නේ නැද්ද? යමක විපාකයේ ප්‍රීතියෙන් යුක්තව සොම්නසින් යුතුව විඳින්නට හැකියාව ලැබෙනවද? ඒ කර්මයන්, ඒ ක්‍රියාවන් කළ යුතුයි කියන ඉගැන්වීම තමයි ඒ ගාථාවේ ඉගැන්වීම. පළමු ගාථාවෙන් පසුතැවීමට සිදුවන ක්‍රියාවලින් වැළකීමට උපදෙස් ලබා දෙන අතර දෙවන ගාථාවෙන්
පෙන්වා දෙන්නේ සිහි කරන විට පසුතැවීමට සිදු නොවන සතුට දනවන ක්‍රියාවන්හි නිරත විය යුතු බවයි. පළවෙනි ගාථාවෙන් කියන්නේ මතක් වෙනකොට විපාක ලබනකොට දුකක් කනගාටුවක් අපිට ඇති වෙනවා නම් පසුතැවීමක් පීඩාවක් ඇති වෙනවා නම් ඒ වගේ දේවල් කරන්න එපා. කරන්නට කියලා කියන්නේ කොයි වගේ දේවල්ද? පසුතැවීමට සිදු නොවෙන මතක් වෙද්දි සතුට ප්‍රීතිය කියන දෙන කර්මයන් තමයි සිදු කරන්නට කියලා කියන්නේ. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධයේ. හොඳයි. ධම්මපදයේ අත්ත වග්ගය කියන වග්ගයේ ගාථා ධර්මයක්. අපි දැන් මේ වෙද්දි වග්ග 3ක් ඉගෙන ගත්තා. මොනවද? යමක වග්ගය, ඊළඟට බාල වග්ගයේ ගාථා 2ක් තමයි දෙවෙනියට අපි ඉගෙන ගත්තේ. යමක වග්ගයේ ගාථා 2යි, බාල වග්ගයේ ගාථා 2යි. මේ තියෙන්නේ අත්ත වග්ගයේ ගාථාවක්. අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධයේ කියන ගාථා ධර්මයේ තේරුම මොකද්ද? යමකු පව් කළොත් එයින් ඔහුම කෙලෙසෙන්නේ. යමකු පව් නොකළොත් එයින් ඔහුම පිරිසිදු වන්නේ. පිරිසිදුකම හා අපිරිසිදුකම පවතින්නේ තමා කෙරෙහිමයි. එක් අයෙකුට තවත් අයෙකු පිරිසිදු කළ නොහැකිය. ඒක තමයි මේ ගාථාවේ තේරුම. අත්තනාව කතං පාපං. අත්තනා කියලා කියන්නේ තමන් කියන්නේ. තමන් කරපු පාපය තමාම ලබනවා. අත්තනා සංකිලිස්සති. තමන් කරපු පාපයෙන් තමාවම අපිරිසිදු වෙනවා. අත්තනා අකතං පාපං. අත්තනා කියලා කියන්නේ තමන් අකතං නොකරන ලද පාපං පාපේ අත්තනාව විසුජ්ජති. තමාව පිරිසිදු කරනවා. සුද්ධි අසුද්ධි පිරිසිදු අපිරිසිදු බව නාඤ්ඤෝ අඤ්ඤං විසෝධේ අනිකෙකුට කරන්න බෑ. පිරිසිදු කරන්න හෝ අපිරිසිදු කරන්න, අපිව හොඳ කෙනෙක් කරන්න හෝ නරක කෙනෙක් කරන්න වෙන කාටවත් බෑ. එහෙනම් තමන්ම කරන පාප කර්ම වලින් තමයි තමන් කිලිටි වෙන්නේ. තමන්ම නොකරන ලද දේවල් වලින් තමයි තමන් පිරිසිදු වෙන්නේ. පිරිසිදු අපිරිසිදු බව කියන එක තීරණය වෙන්නේ වෙන කෙනෙක් නිසා නෙවෙයි, තමා තුළින්මයි. යමකු පව් කළොත් එයින් ඔහුම කෙලෙසෙන්නේය, අපිරිසිදු වන්නේ. යමකු පව් නොකළොත් එයින් ඔහුම පිරිසිදු වන්නේ. පිරිසිදුකම හා අපිරිසිදුකම පවතින්නේ තමා කෙරෙහිමය. එක් අයෙකුට තවත් අයෙකු පිරිසිදු කළ නොහැකිය. ඒක තමයි ඒ ගාථා ධර්මයේ ඒ ගාථාවේ අදහස තේරුම. මෙම ගාථාවේ පුද්ගල පාරිශුද්ධිය පිළිබඳව ඉතා වැදගත් ඉගැන්වීමක් ඇතුළත් වේ. පුද්ගල පාරිශුද්ධිය එක එක පුද්ගලයාගේ පිරිසිදුකම. සමහර විට අපි අනිත් අයට චෝදනා කරනවා අහවලා නිසා තමයි මම මේ වරදට යොමු වෙලා ඉන්නේ කියලා. එහෙම වරදට යොමු වෙලා සිටින්නේ මොකක් නිසාද? තමාගේ අනුවණකම නිසා. තමාගේ අසත්පුරුෂකම නිසා. හොඳ නරක, යහපත් අයහපත්, කුසල් අකුසල් හඳුනා ගැනීමේ හැකියාව තමාට පවතින්නට ඕන. එනම් කිසියම් පුද්ගලයෙකුට මුහුණ පෑමට සිදුවන දුක්ඛම් කටළු හෝ සැප සම්පත් හෝ සියල්ලටම හේතු වන්නේ තමා විසින් සිදු කරන ලද පාප කර්ම හෝ පුණ්‍ය කර්මයි. තමා විසින් කරපු පින් හෝ පව්වල විපාකයේ තමයි තමාට විපාක ලබන්නට සිදු වෙන්නේ. පුද්ගලයාගේ පිරිසිදුකම හෝ අපිරිසිදුකම අනෙකුට ලබා දිය හැක්කක් නොව තමා විසින්ම උදා කර ගන්නු ලබන්නේකි. වෙනත් කෙනෙක්ට පිරිසිදු කරන්නටවත් අපිරිසිදු කරන්නටවත් බෑ. පිරිසිදු අපිරිසිදු කියන දෙකම ලබා ගන්නට පුළුවන්කම තියෙන්නේ තමාටමයි. පුද්ගලයාගේ පිරිසිදුකම හෝ අපිරිසිදුකම අනිකෙකුට ලබා දිය හැක්කක් නොව තමා විසින්ම උදා කර ගන්නු ලබන්නේකි. මේ ආදී ගැන්වීම ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් පද දෙක වන්නේ. ඔන්න ඒ විදිහේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පුද්ගලයාගේ පිරිසිදුකම හෝ අපිරිසිදුකම අනිකෙකුට ලබා දිය හැක්කක් නොව තමා විසින්ම උදා කර ගන්නු ලබන්නේකි. මේ ආදී
ඉගැන්වීම ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් පද දෙක අහනවා. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්සනි සම්මකාරිනෝ කියන ගාථාව පළවෙනි පිළිතුර. දෙවැනි පිළිතුර අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං කියන ගාථාව. තුන්වෙනි පිළිතුර නතං කම්මං කතං සාධු යංකත්වා අනුතප්පති කියන ගාථාව. හතරවෙනි පිළිතුර අත්තනාව කතන් පාපන් අත්තනා සංකිලිස්සති කියන ගාථාව. අත්තනාව කතන් පාපන් අත්තනා සංකිලිස්සති කියන ගාථාව. මොකක්ද පිළිතුර? ඔව්, හතරවෙනි පිළිතුර. අත්තනාව කතන් පාපන් අත්තනා සංකිලිස්සති කියන ගාථාව තමයි පුද්ගලයාගේ පිරිසිදුකම හෝ අපිරිසිදුකම අනිකකුට ලබා දිය හැකි දෙයක් නෙවෙයි. ඒක තමා විසින් මුදා කර ගනු ලබන දෙයක් කියන අදහස අන්තර්ගත වෙන්නේ මේ ගාථාවේ. හොඳයි, ඊළඟට තවත් ගාථාවක් තියෙනවා, අපි බලමු. සුකරානී අසාධුනී අත්තනෝ අහිතානිච යං වේහිතංච සාදුංච තං වේ පරම දුක්ඛරං. සුකරානී අසාධුනී අත්තනෝ අහිතානිච යං වේහිතංච සාධුංච තං වේ පරම දුක්ඛරං. ධම්මපදයේ අත්තවග්ගය තමයි මේ ගාථාවත් සඳහන් වෙන්නේ. සුකරානි අසාධූනි අත්තනෝ අහිතානිච යං වේහිතංච සාධුංච තං වේ පරම දුක්ඛරං. මොකක්ද අදහස? තමාට අහිත වූ අයහපත් දේ කිරීම ඉතා පහසුය. යම් දෙයක් තමාට වැඩදායකද යහපත පිණිස හෝ පවතීද එවැනි දේ කිරීම ඉතා අපහසුය. අපිට අයහපත් ප්‍රතිඵල ගෙන දෙන දේවල් කරන්න හරි ලේසි. සුකරානි අසාධුනි අසත්පුරුෂ දේවල්, නරක දේවල් කරන්න හරිම පහසුයි. නරක දේවල් කොයි වගේද? අත්තනෝ අහිතානිච, තමාට අහිත පිණිස පවතින ඒවා, අයහපත පිණිස පවතින ඒවා. යං වේ හිතංච සාදුංච, යම් දෙයක් හිත පිණිස පවතිනවද යහපත්ද තං ඒ දේ කරන්න වේ ඒකාන්ත වශයෙන්ම පරම දුක්ඛරං ඊටාම අපහසුයි, හරිම අපහසුයි කරන්න. තමාට අයහපත ගෙන දෙන දේවල් කරන්න හරි ලේසි. තමාට යහපත ගෙන දෙන දේවල් කරන්න, යහපත් දේවල් කරන්න හරිම අපහසුයි. සත්වයෝ නිරන්තරයෙන් පාපයට නැඹුරු වන්නෝයි. මිනිසුන්ගේ ස්වභාවය තමයි පව්කම් වලට නිතරම නැඹුරු වෙන ස්වභාවය. නරක අවැඩදායී කටයුතු වල නියැලීමට වැඩි කැමැත්තක් දක්වති. එහෙත් තමාට යහපතක් වැඩදායක බවක් ගෙන දෙන ක්‍රියා සිදු කිරීමට පෙළඹීම අඩුයි. තමන්ට අයහපත සිද්ධ වෙන දේවල් සිදු කරන්න ගොඩක් අය යොමු වෙනවා. හැබැයි තමන්ට යහපත සිද්ධ වෙන දේවල් කරන්නට යොමු වෙනවා අඩුයි. ඒ අනුව තමාට අවැඩදායී ක්‍රියා කිරීම ඉතා පහසු වන අතර වැඩදායී ක්‍රියා සිදු කිරීම ඉතා පහසු වේ. ඒක තමයි මේ ගාථාවෙන් කියන්නේ. තමන්ට යහපත සිදු වෙන දේවල් කරන්න ලේසි, අපහසුයි අයහපත සිදු වෙන දේවල් කරන්න ලේසි. තමාට අවැඩදායී ක්‍රියා කිරීම ඉතා පහසු වන අතර වැඩදායී ක්‍රියා සිදු කිරීම ඉතා අපහසු වේ. ඉහත අදහස ලබා දෙන ධම්මපද ගාථාවේ මුල් පද දෙක වන්නේ සුකරානි අසාධූනි අත්තනෝ අහිතානිච අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං නතං කම්මං කතං සාධු යංකත්වා අනුතප්පති අක්කොච්චිමං අවධිමං අජිනිමං අහාසිමේ කියන පිළිතුරු හතරෙන් සුකරානි අසාධූනි අත්තනෝ අහිතානිච කියන ගාථා ධර්මය. තමාට අවැඩදායී ක්‍රියා කිරීම ඉතා පහසුයි. තමාට වැඩදායී දේවල් කිරීම අපහසුයි කියන අදහස තියෙන ගාථා ධර්මය. හොඳයි, ඊළඟට තවත් ගාථා ධර්මයක් තියෙනවා. අපි බලමු ඒ ගාථාව. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං චින්න කොංචාව
ජායන්ති කීන මච්ඡේව පල්ලලේ අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං ජින්න කොංචාව ජායන්ති කීන මච්ඡේව පල්ලලේ. ජරා වර්ගයේ සඳහන් වෙන ගාථාවක්. ජරා වර්ගය කියලා කියන්නේ වයසට යෑම හා සම්බන්ධ, දි รา පත් වීම හා සම්බන්ධව තොරතුරු ඇතුළත් වෙන වර්ගයේ. එතකොට අපි වර්ග 4ක් ඉගෙන ගත්තා. මොනවද? පළවෙනියටම ගාථා දෙක තිබුණේ යමක වර්ගයේ, දෙවෙනියට තිබුණේ බාල වර්ගයේ ගාථා දෙකක්, ඊළඟට අත්ත වර්ගයේ ගාථා දෙකක් තිබුණා. ඊට පස්සේ ජරා වර්ගයේ ගාථාවක්. අචරිත්වා බ්‍රහ්මචර්යයන්, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ නැතිව අපි බලමු තේරුම. ඇතැම් අය තරුණ වයසේදී උසස් පිළිවෙත්වලද නොහැසිර ලබාගත හැකි ධනයද නොලැබ මහලු වූ පසු මසුන් නැති දිය හිඳුණු විලක් දෙස බලා දුක්වන කොස්වා ලිහිණියන් මෙන් තෙවෙති. ඒක තමයි මේ ගාථාවේ අදහස. සමහර අය තරුණ කාලයේදී උසස් ගුණ ධර්ම ප්‍රගුණ කරන්නෙත් නැතිව, මිල මුදල් හරි හම්බ කරන්නෙත් නැතිව, දි รา පත් වෙච්ච කොස්වා ලිහිණියෙක් වගේ දිය සිඳිලා ගියපු විලක් අසල ඉන්න කොස්වා ලිහිණියෙක් වගේ දුකට කනගාටුවට පත් වෙමින් ඉන්නවා කියන අදහස. අචරිත්වා බ්‍රහ්මචර්යයන්, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ නැතිව, යෞවන කාලයේදී ධනය හරි හම්බ කරන්නෙත් නැතිව, දි รา පත්ව ගිය වයසට ගියපු කොස්වා ලිහිණියෙක් වගේ මඩ පමණක් ඉතිරි වෙලා තියෙන දිය සිඳී ගියපු විලක් අසල ඉන්න කොස්වා ලිහිණියෙක් වගේ ශෝකයට දුකට පත් වෙනවා කියන අදහස. තරුණ අවදියේ අර්ථවත් අයුරින් ජීවත් නොවුනහොත් වයස්ගත වූ පසු තැවීමට සිදුවෙන බව දැක්වෙන ධම්මපද ගාථාවේ මුල් පද දෙක කුමක්ද? අක්කොච්චි මං අවදිමං අජිනි මං අහසිමේ අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං නතං කම්මං කතං සාධු යංකත්වා අනුතප්පති අත්තනාව කතං පාපං අත්තනාසං කිලිස්සති කියන පිළිතුරු 4. පිළිතුරු 4න් දෙවැනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහසිමේ කියන ගාථාව නෙවෙයි. නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති කියන ගාථාව නෙවෙයි. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං කියන ගාථා ධර්මය. හොඳයි, අපි තවත් ගාථා ධර්මයක් තියෙනවා. ඒ ගාථාවටත් අවධානය යොමු කරලා බලමු. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං සෙන්ති චාපාති කීනාව පුරාණානී අනුත්තුනං අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං සෙන්ති චාපාති කීනාව පුරාණානී අනුත්තුනං. ධම්මපදේ ජරා වර්ගයේ ගාථාවක්. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධන. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධන. අපි ඉස්සෙල්ලා කතා කරපු ගාථාවේ මුල් පද දෙකටම සමානයි මේ ගාථාවෙත් මුල් පද දෙක. එහෙම ගාථා කිහිපයක්ම හම්බ වුණා. මේ 3 වෙනි සහ 4 වෙනි පදේ තමයි වෙනස් වෙන්නේ. සෙන්ති චාපාති කීනාව පුරාණානි අනුත්තුනං කියන එක. තේරුම ඇතැම් අය තරුණ වයසේ ලබාගත හැකි ධනය හෝ වෙනත් ප්‍රතිලාභයක් හෝ නොලැබ බඹසර නොහැසිර මහලු වූ පසු පෙර කරන ලද යම් යම් දේ සිහි කරමින් දුන්නෙන් මිදී ගොස් වැටුණු ඊතලමෙන් ශෝකයෙන් සුසුම්ලමින් සිටිති. දුන්නෙන් මිදිලා ගියපු ඊතල ගිහිල්ලා වැටුණට පස්සේ ඒව නැවත අරගෙන දුන්නේ තියලා විද්දොත් තමයි ඒකින් ප්‍රයෝජනයක් වෙන්නේ. එහෙම නැත්නම් දුන්න පැත්තක ඊතලයේ පැත්තක වෙන තැනක තිබුණට වැඩක් නැහැ. දුන්නට වැදගත් වෙන්නේ ඊතල. එහෙම නැත්නම් ඊතල වලට වටිනාකම ලැබෙන්නේ දුන්නක් තිබුණොත්. එහෙනම් බඹසර නොහැසිර මහලු වුණාට පස්සේ යහපත් දේවල් කරලත් නැතිව ධනෙ හරි හම්බ කරගන්නෙත් නැතිව එහෙම වුණාට පස්සේ වයසට ගියාම
ඒ අය අසරණ තත්ත්වයට පත් වෙනවා. තරුණ අවදී අර්ථවත් අයුරින් ජීවත් නොවුනහොත් වයස්ගත වූ පසුව පසුතැවීමට සිදුවෙන බව මෙම ගාථා දෙකෙන්ම ලබා දෙන උපදේශයයි. බ්‍රහ්මචර්යාව යනු උසස් හැසිරීමයි. එනම් යහපත් චරිතයකින් යුතුව ජීවත් වීමයි. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ උසස් චරිතයකින් යුතුව හැසිරීම, උසස් හැසිරීම. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී ගුණධර්ම වලට අනුව හැසිරීම තමයි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. සීලාදී ගුණධර්ම ප්‍රගුණ කළ යුතු වන්නේ කුඩා කල සිටම. සීලාදී ගුණධර්මයන් සීල ආරක්ෂා කිරීම පුංචි කාලේ ඉඳලම කරන්නට ඕන වැඩක්. එසේම තුරුණු වියෙහි කායික මානසික ශක්තිය හොඳින් පවතින බැවින් සිය ජීවිකාව පවත්වා ගැනීමට ප්‍රමාණවත් ධනයක්ද උපයාගත යුතුය. තරුණ කාලයේදී කායික ශක්තිය තියෙන කාලේ තමන්ට ජීවිතය පවත්වාගෙන යන්නට අවශ්‍ය ධනය හරි හම්බ කරන්නට ඕනේ. තරුණ වියේ එසේ නොකිරීමෙන් වයස්ගත වූ විට පසුතැවීමට සිදුවේ. හේතුව වයෝවෘද්ධ වූ විට කායික මානසික ශක්තිය හීන වෙන නිසා ධනය මිල මුදල් හරි හම්බ කරන්න බැහැ. එතකොට දුකට කනගාටුවට පත් වෙන්නට වෙනවා. මෙමගින් අපට උගත හැකි වැදගත්ම පාඩම නම් ජීවිතයේ අවසන් කාලයේ හොඳින් ගත කිරීමට නම් තරුණ අවදියේ සිට උත්සාහ සම්පන්නව අප්‍රමාදීව නිවැරදි දිවි පෙවෙතක් ගත කළ යුතු බවයි. වයසට ගියාම හොඳින් ජීවත් වෙන්නට නම් අනිවාර්යයෙන්ම තරුණ කාලේ යහපත් විදිහට උත්සාහයෙන් ජීවත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඔබ දුකට කනගාටුවට පීඩාවට පත් වෙනවා. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝ භිවඩ්ඩති. උට්ඨානවතෝ සතිමතෝ අපි නිතර අහලා තියෙන ගාථා ධර්මයක්. සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්ස ච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝ භිවඩ්ඩති. ධම්මපදයේ අපමාද වගේ ගාථාවක්. අර්ථය මොකක්ද? උත්සාහයෙන්ද නිවැරදි සිහියෙන්ද යුතු නිදොස් දේ විමසා බලා කරන තැන්පත් දෙහැමි දිවි පැවතුම් ඇති නොපමා වූ පුද්ගලයාගේ කීර්තිය මනාව වැඩේ කියන අදහස තමයි ගාථාවේ තියෙන්නේ. උට්ඨානවතෝ සතිමතෝ උත්සාහයෙන් යුක්ත වූ, සිහියෙන් යුක්ත වූ, සුචිකම්මස්ස නිවැරදි කර්මාන්තයන් වල යෙදෙන්නා වූ නිසම්මකාරීනෝ. නිසම්මකාරී කියලා කියන්නේ නිදොස් දේවල් කරන. නිසම්මකාරී කියලා කියන්නේ සංඤතස්සච කියන්නේ දැමුණු ඉඳුරන් ඇතිව සාන්තභාවයෙන් යුක්තව කටයුතු කරන ධම්මජීවිනෝ ධාර්මිකව ජීවත් වෙන. අපමත්තස්ස අප්‍රමාදී වූ කෙනාගේ යසෝ භිවඩ්ඩති යසස කීර්තිය වැඩෙනවා කියන අදහස. දියුණුවන පුද්ගලයෙකු තුළ තිබිය යුතු ගුණාංග 7ක් මේ ගාථාවේ කියවෙනවා. උත්සාහය, සිහිය, නිවැරදි කර්මාන්තවල යෙදීම, නිදොස් දේ කිරීම, විමසා බලා කටයුතු කිරීම, තැන්පත් ගතිය, දෙහැමි දිවි පැවතුම් ඇති බව, නොපමාව කටයුතු කරන අපමත්තස්ස ධාර්මික ජීවිතයක් ගත කිරීම. ඒ විදිහේ කරුණු 7ක් ඉගැන්වෙනවා. මෙලොව හා පරලොව දියුණුව සලසා ගැනීමට කටයුතු කරන්නෙකු තුළ පැවතිය යුතු අත්‍යවශ්‍යම ගුණාංගය උත්සාහයයි. උත්සාහය සම්පත්තියක් ලෙසද හඳුන්වා ඇත. උට්ඨාන සම්පදා විදිහට ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී උගන්වනවා උත්සාහය සම්පත්තියක් විදිහටත්. සිහිය උපදවාගෙන කටයුතු කරන්නා සිය කාර්යයන් ව්‍යාකූල කර නොගනි. සිහිය උපදවාගෙන කටයුතු කරන කෙනා තමන්ගේ කටයුතු ව්‍යාකූල කරගෙන, අවුල් කරගෙන ක්‍රියා කරන්නේ නැහැ. විමසා බලා කටයුතු කිරීම බුදුදහමේ යෝනිසෝ මනසිකාරය නමින් හැඳින්වේ. විමසා බලා කටයුතු කරන එක යෝනිසෝ මනසිකාරයේ විදිහටත් බුදුදහමේ සාකච්ඡා කරලා තියෙනවා. සාකච්ඡා වෙනවා. අන්දානුකරණයෙන් තොරව අර්ථවත්ව කටයුතු කිරීමට මෙම ගුණාංගය ඉතා වැදගත්. අන්දානුකරණය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් කරනවා දැක්කට පස්සේ අපිත් ඒ දේ කරනවා. අන්ධ විදිහට අනුකරණය කරන එක. තේරුමක්, අවබෝධයක්, වැටහීමක් නැතිව කාව හරි අනුගමනය කරන එකට කියනවා අන්දානුකරණය කියලා. තැන්පත්කම හේවත් සංවරය සාර්ථක ලෞකික හා ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමට ඉවහල් වේ. තැන්පත්කම කියන එක සංයත භාවය කියන එක.
අනිවාර්යයෙන්ම සාර්ථක ලෞකික සහ ආධ්‍යාත්මික කියන ජීවිතයන් දෙකම සාර්ථක කරගන්න වැදගත් වෙනවා. බුදුදහමින් පිටු දකින්න ප්‍රමාදය අධ්‍යාපනික ජීවිතයේ ජයග්‍රහණය හිමි කිරීමට මෙන්ම අධ්‍යාපනික ජීවිතයේ ජයග්‍රහණ අහිමි කිරීමට මෙන්ම ජීවත්වන කාලය තුළ ලබාගත යුතු බොහෝ දේ තමාගෙන් ඈත් කිරීමටත් ආධ්‍යාත්මික ජීවිතයෙන් පරාජය ඇති කරන්නටත් හේතු වෙනවා ප්‍රමාදය කියන එක. අධ්‍යාපනික ජීවිතයේ ජයග්‍රහණ අහිමි වෙන්නේ ප්‍රමාදී බව නිසා. ක්‍රීඩා සඳහා සහභාගී වෙන දරුවෙක් නම් පුහුණු වීම කටයුතු පමා නොවී කරන්නට ඕන. නිතරම කරන්නට ඕන. ඒ වගේම විභාග ජයග්‍රහණය කරන්නට නම් පමා නොවී ප්‍රමාද නොකර අපි එදිනෙදා ඉගෙන ගත යුතු දේවල් හොඳට ඉගෙන ගන්නට ඕන. එහෙම නැති වුණොත් අපිට මොකද වෙන්නේ? ජයග්‍රහණ අහිමි වෙලා යනවා. අපේ ජීවිතය අපිට ජයග්‍රහණය කරන්නට බැරි වෙනවා. ජීවත් වන කාලය තුල ලබාගත යුතු බොහෝ දේ තමන්ගෙන් ඈත් වෙන්නේ ප්‍රමාදය නිසා. ආධ්‍යාත්මික ජීවිතයේ පරාජය තමන්ගේ ජීවිතේ හිත සංසුන් කරගෙන යහපත් ගුණ ධර්ම ඇති කරගෙන ඇති කරගන්න දියුණුවත් නැති වෙනවා පමාව නිසා. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ යන ධම්මපද ගාථාව අඩංගු වන්නේ ධම්මපදයේ ජරා වග්ගයේය, ධම්මපදයේ අත්ත වග්ගයේ, ධම්මපදයේ අප්පමාද වග්ගයේ, ධම්මපදයේ පාල වග්ගයේ. ඒ විදිහේ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නටත් පුළුවන්. උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ යන ධම්මපද ගාථාව අඩංගු වන්නේ මොන වග්ගයේද? ධම්මපදයේ ජරා වග්ගයේ, ධම්මපදයේ අත්ත වග්ගයේ, ධම්මපදයේ බාල වග්ගයේ නෙවෙයි, ධම්මපදයේ අප්පමාද වග්ගයේ. මෙම ධම්මපද ගාථාවලින් පෙන්වා දෙන උපදේශ සිසුන් වශයෙන් ප්‍රායෝගික ජීවිතයට යොදාගෙන සාර්ථක පුද්ගලයෙකු වීමට අදිටන් කරගත යුතුයි. මේ අපි සාකච්ඡා කරපු ගාථාවල ගොඩක් පාඩම්, ගොඩක් වැදගත් වෙන දේවල් අපිට කියලා දුන්නා. ඒවා අපේ ජීවිතවලට අදාළ කරගෙන ශිෂ්‍ය ජීවිතය සාර්ථක කරගන්නට අපි ක්‍රියා කරන්නට ඕනේ. ඒක තමයි මේ ධම්මපද ගාථා ඉගෙන ගැනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ධම්මපදයේ සුවිශේෂ ලක්ෂණ දෙකක් ලියන්න. ධම්මපදයේ ඇතුළත් ගාථාවලින් පෙන්වා දෙන උපදේශ ප්‍රායෝගික ජීවිතයට යොදාගත හැකිවීම එක උපදේශයක්, සුවිශේෂී ලක්ෂණයක්. ධම්මපදයේ අඩංගු ගාථාවල අර්ථ රසය හා ශබ්ද රසය සංකලනය වෙලා තිබීම තවත් එක ලක්ෂණයක්. තවත් ලක්ෂණ දෙකක් අපි බලමු මොනවද කියලා. ධම්මපදයේ ඇතුළත් ගාථා තාලානුකූලව සජ්ජායනා කිරීමට හැකිවීම, එහි අඩංගු ධර්ම කරුණු කාල දේශ සීමා ಜಾති ආගම් ආදී කිසිදු ભેදයකින් තොරව සියලු දෙනාටම පරිහරණය කළ හැකි ඉගැන්වීම් වීම. පාඩමට අදාළ ධම්මපද ගාථාවලින් පෙන්වා දෙන උපදේශ පහත දැක්වෙන පරිදි වේ. අන් අයගෙන් තමාට සිදු අවැඩ පිළිබඳ නැවත මෙනෙහි නොකරන්නාගේ වෛරය සංසිඳනවා කියන එක, සිහි කළ විට පසුතැවීමට හේතු වන ක්‍රියාවලින් වැළකිය යුතුයි කියන උපදේශය, ආධ්‍යාත්මික වශයෙන් පිරිසිදුකම හෝ අපිරිසිදුකම හෝ පවතින්නේ තමා තුළමයි. වෙනත් අයට අපේ පිරිසිදු අපිරිසිදුකම් ඇති කරන්නට බැහැ. තමාට සහ අනිත් අයට යහපත් ප්‍රතිඵල ලබා දෙන ක්‍රියා සිදු කිරීම ඉතාමත් දුෂ්කරයි කියන ඉගැන්වීම, සුදුසු කාලයේදී නිවැරදිව අප්‍රමාදීව කටයුතු නොකිරීම පසු කාලයේදී පසුතැවිල්ලට හේතුවක් වෙනවා කියන ඉගැන්වීම. උත්සාහය, නිවැරදි සිහිය, විමසා බලා කටයුතු කිරීම, තැන්පත් බව, දැහැමි දිවි පෙවෙත, අප්‍රමාදී බව පුද්ගලයෙකුගේ දියුණුවට හේතු වෙන කරුණු කියන ඉගැන්වීම තමයි අපි ධම්මපදයේ තුලින් සාකච්ඡා කළේ. හොඳයි. අද දවසේදී අපි සාකච්ඡා කළේ සාමාන්‍ය පෙළ විභාගයට ගොඩක් වැදගත් වෙන කාරණාවන් සමූහයක්. අපි කතා කළා සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය. බුද්ධ ධර්මයේ පොතට අදාළව ප්‍රශ්නෝත්තර බොහෝමයක් කතා කළා. මේ විදිහේ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පාඩමෙන් අනිවාර්යයෙන්ම සෑම වර්ෂයකම ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පාඩමට හොඳ අවධානයක් යොමු කරලා
විභාගයට සූදානම් වෙන්න. මේ මඟ පෙන්වීම ඔබට ප්‍රමාණවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි මේ විදිහේ ඔබට දැනුවත් කළ යුතු කාරණාවන් දැනුවත් කිරීම සිදු කරනවා. මේ ගාථා පාඩම් කර ගැනීම, නැවත නැවත ප්‍රකාශ කිරීම, ගාථාවල අර්ථ කටපාඩම් කර ගැනීම, මේ ගාථාවන් තියෙන්නේ මොන වග්ගවලද කියන එක පිළිබඳව අවධානය යොමු කරන එක, මේ ගාථාවලින් අපිට ලබා දෙන ජීවිත ආදර්ශ මොනවද කියලා, ඒ ජීවිත ආදර්ශ අපි කොහොමද අධ්‍යාපනික ජීවිතයට සම්බන්ධ කරගන්නේ, එදිනෙදා ජීවත් වෙනකොට කොහොමද අපි ඒක අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්නේ. ඒ ගැන අවධානය යොමු කරමින් නැවතත් මේ පාඩම නරඹන්න, එක වතාවකට වඩා දෙවතාවක් තුන් වතාවක් මේ පාඩම නරඹන්න අවශ්‍ය දැනුම ඔබට තව තවත් මතක හිරඳවා ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඊළඟ සඳුදා සහ අඟහරුවාදා දවසේදීත් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් සමගින් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත්, ඒ වගේම Facebook පිටුව, Facebook සමූහය සමගින් එකතු වෙන්නට කියලා ඔබට මතක් කරන ගමන් අද දවසේ සාකච්ඡාවෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්